සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද දේශකයන්න් වහන්සේ ලීඩ්ස් බෞද්ධ විහාරවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පන්නල සුමන ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒව මේ තං ගහපති ඒව මේ තං ගහපති පිය ජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියම් භවිකාති තී. ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානය සහ කේතුමති බෞද්ධ විහාරස්ථානය යන විහාරද්වයේ විහාරාධිපති ගෞරවනීය අපේ නායක හඳුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානය මගින් මාසිකව සිද්ධ කරන්නා වූ ධර්මදේශනා පින්කම් මාලාවේ මේ 2020 වර්ෂයට નિયમિત අවසාන ධර්මදේශනාමය පින්කම තමයි මේ වෙලාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී ධර්මදේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරනු ලබන්නේ හේමාල් දෙවිනුවර මහත්මයාත්, ඒ වගේම කාංචනා දෙවිනුවර නෝන මහත්මියත්, ඒ වගේම තෙහාරා දෙවිනුවර ඒ දියණියත්, ඒ වගේම තෙහාන් දෙවිනුවර පුතණුනුත් තමයි අද දවසේදී මේ ධර්මදේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ දෙවිනුවර පවුලේ බලාපොරොත්තුව තමයි දෙපාර්ශ්වයෙන් පරම්පරාවේ මිය පරලොව ගිය ඒ මියගිය ආච්චියම්මලා සියලා ඇතුළු ඒ නියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමේ අදහසින් තමයි අද දවසේදී මේ ධර්මදේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ දෙවිනුවර පවුලේ සියලු දෙනාම ලීඩ්ස් විහාරස්ථානයට යමින් එමින් ආරම්භයේ සිටම මාසිකවත් දන් පැන් ආදිය පූජා කරමින් විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ දුක සැප සොයා බලමින් දායකව හැටියට තමන්ගේ කටයුතු හොඳින් තේරුම් අරන් මේ විහාරස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් කටයුතු කරන දායක පවුලක් කියන එක මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනි. මේ පින්වතුන් සියලු දෙනාම දන්නවා
මේ 2020 වර්ෂයේදී මාස ගණනාවක් අපි මාසික වශයෙන් සිද්ධ කරන්නා වූ ධර්මදේශනා පින්කම් මේ විදිහට ඔන්ලයින් සජීවී තාක්ෂණය ඔස්සේ තමයි විසුරුවා හැරීම සිද්ධ කරන්නට යෙදුනේ. වෙනදට නම් ඒ පිරිස් එකතු වෙලා ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන පින්වතුන් සමග ධර්ම ශ්‍රවණය කිරීම සිද්ධ කරනු ලබනවා එක් ස්ථානයකට එකතු වෙලා. නමුත් වර්තමාන ලෝකයේ ඇති වෙලා තිබෙනා වූ මේ තත්ත්වයේ හේතු කොටගෙන මේ 2020 වර්ෂයේ මාස ගණනාවක් අප්‍රේල් මාසයේ සිට වගේ කාලවකවානුවේ සිට මාස ගණනාවක් මේ විදිහට සජීවී තාක්ෂණය ඔස්සේ තමයි ධර්මදේශනාමය පින්කම් විසුරුවා හැරීම සිද්ධ කරන්නට යෙදුනේ. මේ මාසයේදීත් මේ පින්කම මේ විදිහටම කිසිදු අඩුවකින් තොරව සිද්ධ වෙනවා. පින්වතුනි, අද දවසේදී ධර්මදේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් මා තැබුවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජ වග්ගයට අයිති පියජාතික සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපි මේ ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපි ශෝක කරන්නේයි දුක් වෙන්නේයි වැළපෙන්නේයි හේතුව කුමක්ද කියන කාරණය ඊ타ත්ම සරලව පැහැදිලි කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඩු සිටානන් විසින් කරපු ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී තමයි මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. සවැත් නුවර වාසය කරපු එක්තරා ගෘහපතියෙක්ගේ හිටපු එකම පුතා මිය පරලොව ගියා. තමන්ට හිටපු එකම පුතා මැරුණ නිසා මේ පියතුමා තමන්ගේ පුතාව හොයමින් මගේ පුතා කොහිද කියලා සෑමදාම උදේ හවස පුතා වලදාපු සොහනට යමින් තමයි කාලය ගත කරේ. මේ තමන්ට හිටපු එකම පුතා මිය පරලොව ගියේ හේතුව නිසා මේ ගෘහපතියාට එහෙම නැත්නම් පියතුමාට තමන්ගේ කර්මාන්තයක් එහෙම නැත්නම් රැකී ආරක්ෂාවක්වත් කරගන්නට බැරුව ඒ වෙනුවෙන් තමන්ගේ කාලය මනස යොදවන්නට බැරුව ආහාරයක්වත් හරියට ගන්න බැරුව තමන්ගේ ශරීරයේ පවා ඉරියව් පවා වෙනස් වෙමින් ගති පැවතුම් පවා වෙනස් වෙමින් තමයි එදිනදා ජීවිතේ කටයුතු කරන්නට යෙදුනේ. දවසක් ඔවගේම සෝන ගාවට ගිහිල්ලා තමන්ගේ පුතා කොහෙද කියලා බලලා ශෝක වෙමින් අඬමින් වැළපෙමින් එන වෙලාවක තථාගත බුදු පියාණන් වහන්සේව හමු වෙනා මේ ගෘහපතියට. බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසව හිටපු මේ ගෘහපතිතුමා දැක්ක බුදුරජාණන් වහන්සේට එකපාරම ප්‍රශ්නයක් පැන නැගුණා. බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිතුමාගෙන් විමසනවා, ගෘහපතිය, ඔබගේ ඉන්ද්‍රියන් වල යම් වෙනසක් විපරීත ස්වභාවයක් දකින්න හම්බ වෙනවා, ප්‍රකෘති ස්වභාවයක් දකින්න හම්බෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේදී ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, මගේ ඉඳුරන්ගේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන්ගේ වෙනසක් නොවි තිබේද මට වෙලා තියෙන සිද්ධිය දිහා කල්පනා කරපුවා, මට වෙලා තියෙන සිදුවීම දිහා කල්පනා කරපුවා. ඒ වෙලාවේදී මේ ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට තමන්ගේ දුක් ගැන ඉදිරිපත් කරනවා. තමන්ට හිටපු එකම පුතා මිය පරලොව ගියා කියලා ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. මේ එකම පුතා මිය පරලොව ගිය නිසා මට මගේ කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. මගේ කර්මාන්තයක්වත් මට හරියට ආහාරයක්වත් මගේ එදිනදා කටයුතුවත් මට සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ කියලා ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරා. ඒ හේතුව නිසා තමයි මගේ මේ ඉන්ද්‍රියන් මගේ ගති පැවතුම් සියල්ලක්ම වෙනස් වෙලා තිබෙන්නේ.
ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිතුමාට පිළිතුරක් දෙනවා. මොකක්ද දෙන පිළිතුර? තමන් කැමති ප්‍රිය වස්තුන් වලට ආසා වෙන්න කැමති වෙන්න යාමෙන් තමන්ට ඇති වෙන්නේ දුකක් කනගාටුවක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් තමයි අපිට ඇති වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ගෘහපතිතුමා ටිකක් පුදුම වෙලා නිකන් ඒක හරියට පැහැදිලි නැති වුණා වගේ ගතියක් ඇති වෙලා නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශෝක කිරීම වැළපීම දුක් දොම්නස් මේ දැඩි වෙහෙස මේ වගේ දේවල් ප්‍රිය දේවල් වලින් හට ගන්නවද කියලා අහනවා. ප්‍රිය දේවල් වලින් උපදිනවද කියලා අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් තවදුරටත් ප්‍රශ්න කරනවා ගෘහපතිතුමා ඒ කාරණේ කොහොමද එසේ වෙන්නේ? ප්‍රිය දේවල් වලින් සතුට සොම්නසනි ඇති වෙන්නේ කියලා කියනවා. පිය ජාතිකයිකෝ බන්තේ ආනන්ද සෝමනස්සා පිය භවිකාති කියලා. මේ ප්‍රිය දේවල් වලින් ඇති වෙන සතුටක් නේ. දුකක් ඇති වෙන්නේ කොහොමද කියලා මේ ගෘහපතිතුමා කල්පනා කරනවා. ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ පිළිගන්නේ නැතුව බුදුහාමුදුරන් වහන්සේගේ ළඟින් නැගිටලා යනවා. එහෙම යනකොට ඒ අසලම පිරිසක් දාදු ක්‍රීඩාවේ යෙදෙමින් ඉන්නවා. මේ දාදු ක්‍රීඩාවේ යෙදෙමින් ඉන්න පිරිස ගාවට ගිය මේ ගෘහපතිතුමා තමන්ට බුදුරජාණන් වහන්සේ හමු වූ තැන සිට සිදු වූ සංවාදය මේ මුලින් කතා කරපු සංවාදය ඒ විදිහටම දාදු කෙලින්ලන් සිටින තැනදී ප්‍රකාශ කරා. ඔහුට ඕන වුණා ඒ කාරණේ එතනදිත් පැහැදිලි කරගන්න. දාදු කෙලින පිරිසත් ගෘහපතිතුමාගේ මතේම පිහිටා සිටියා. ඒ අය කිව්වේ තමන් කැමති ආස කරන ප්‍රිය දේවල් තුළින් තමන්ට සතුටක් මිසක් දුකක් ඇතිවෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. තමන් කැමති ආස කරන ප්‍රිය දේවල් තුළට ගියාම තමන්ට දැඩි වෙහෙසක් දුකක් සොම්නසක් දොම්නසක් කනගාටුවක් ශෝකයක් ඇතිවෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට මෙතනදී යම් වැරදීමක් සිද්ධ වෙලා ඇති කියලා මේ කට්ටිය උපකල්පනය කරන්නට යෙදුණා. කොහොම හරි මේ කතාව දැන් ගෘහපතිතුමාත් දාදු කියන පිරිසත් එක මතයක හිටපු නිසා මේක කොහොම හරි පැතිරිලා රාජමාලිගාවටම ගියා. කොසල් මහ රජුරවන්ටත් මේ සිදුවීම ආරංචි වුණා. කොසල් මහ රජුරෝ මල්ලිකා දේවියට කතා කරනවා පණිඩයක් යවන එන්න කියලා. මල්ලිකා දේවියට පණිඩයක් යවුවම එන්න කියලා මල්ලිකා දේවියට කියනවා මේ තමන් ප්‍රිය කරන වස්තුන් තුලින් තමන්ට දුකක් කනගාටුවක් ශෝකයක් ඇති වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවායි කියලා. කොසල් රජුරවන්ටත් මේ කාරණය මුල්දිම හරියට පැහැදිලි වුණ නැති නිසා තමයි මල්ලිකා දේවියගෙන් මේ කාරණය විමසන්නේ. මල්ලිකා දේවිය පිළිතුරු දෙනවා ඉතින් මහරජතුමනි ඒ කාරණය භාග්‍යතුන් වහන්සේ විසින් වදාරනෝ නම් ඒක එසේම වෙන්න ඕනේ. ඒකයි වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේදී කොසල් රජුරවන්ට තරමක් මල්ලිකා දේවිය සමග තරහ යනවා. මල්ලිකාව ඔබ බුදුරජාණන් වහන්සේ යමක් කියයි නම් මහරජතුමනි ඒක එසේමයි කියලා එහෙම පිළිගන්නවා. හරියට අර ගුරුවරයෙක් යමක් කිව්වම ශිෂ්‍යයෝ ආචාර්යයන් වහන්සේ ඒක එසේමයි කියන පිළිගන්නවා වගේ ඔබත් ඒක ඒ විදිහටම පිළිගන්නවායි කිව්වා. රජතුමාට තරහ ගිහිල්ලා කියනවා ඔබත් ඒ විදිහමයි අර ශිෂ්‍යයා මේ ගුරුවරයා කියන දේ ශිෂ්‍යයා පිළිගන්නවා වගේ ඔබත් ඒ විදිහටම පිළිගන්නේ කියලා. මේ ස්ථානෙන් ඉවත් වෙලා යන්න කියලා මල්ලිකා දේවියට කොසල් මහ රජුරෝ කියනවා. මල්ලිකා දේවිය එතනින් ඉවත් වෙලා ගිහිල්ලා රජතුමාට මේ කාරණේ පැහැදිලි කරන්න ඕන කියලා හිතලා බමුණෙක් කැඳවනවා මල්ලිකා දේවිය. නාලි ජංගන කියලා මේ නාලි ජංග කියලා බමුණෙක් කැඳවලා බමුණට මල්ලිකා දේවිය ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගේ සැප දුක් ਵਿਚාරලා තමන්ගේ নমස්කාරයත් බුදුරජාණන් වහන්සේට පිළිගන්වලා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ දේවල් ප්‍රිය දේවල් තුලින් හටගන්නවාද කියලා ඔබ වහන්සේ දේශනා කරාද කියලා ඒ කාරණේ පැහැදිලි කරගෙන එන හැටියට මේ බමුණට මල්ලිකා දේවිය ප්‍රකාශ කරනවා. බමුණා
මේ නාලිජංග බමුණා බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා වැඳලා මල්ලිකා දේවියගේ නමස්කාරයත් කරලා පිළිගන්වලා සැප දුක් විචාරලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විචාරනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරාද මේ දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ මෙන්න මේ දේවල් ප්‍රිය දේවල් තුලින් හටගන්නවාද ප්‍රිය දේවල් තුලින් උපදිනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මේ බමුණට පිළිතුරු දෙනවා එසේය බ්‍රාහ්මණය එසේය. මං ඒ විදිහට ප්‍රකාශ කරා අපි ආස කරන කැමති දේවල් තුලින් අපිට දුකක්, කනගාටුවක්, ශෝකයක්, පරිදේවයක් තමයි ඇති වෙන්නේ. ඒ තුලින් අපිට උපදින්නේ ඒ වගේ ශෝකයක්, කනගාටුවක් තමයි උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ බමුණට පැහැදිලි කරනවා. පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. මේ කාරණය තව දුරටත් පැහැදිලි කරනවා බමුණට. බ්‍රාහ්මණය පෙර දවසක මේ සවැත් නුවර එක්තරා ස්ත්‍රියකගේ මවක් කලුරිය කරනවා. මේ මව කලුරිය කරාට පස්සේ මේ ස්ත්‍රිය උමුතුවටපත් වෙලා උමුතුවෙන් යුක්තව කටයුතු කරමින් පාරක් ගානේ හන්දියක් ගානේ ඇවිදිමින් තමන්ගේ මව කොහෙද කියලා මව දුටුවාද කියලා එකිනෙකාගෙන් අසමින් ඇවිද්දා. බ්‍රාහ්මණය මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මෙන්න දේවල් ප්‍රිය දේවල් තුලින් හට ගන්නවා, ඒ වගේම ප්‍රිය දේවල් තුලින් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ ප්‍රිය දේවල් තුලින් හටගත්ත නිසානේ ඒ අහිමි ප්‍රිය දේ නැති වෙච්ච නිසානේ අර ස්ත්‍රිය පාරක් ගානේ හන්දියක් ගානේ ඇවිදමින් මේ ගමන් කරන්නට යෙදුනේ. ඒ වගේම මේ කාරණේ මේ ප්‍රිය කියන කාරණේ ඒකාකාරයෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සවැත් නුවරම හිටපු ස්ත්‍රියකගේ පියතුමෙක් කලුරිය කරා. පියා මැරුණ වෙලාවෙත් උමුතුවටපත් වෙලා ඇය තමන්ගේ පියා කොහෙද කියලා පාරක් ගානේ හන්දියක් ගානේ ඇවිදමින් එකිනෙකාගෙන් අසමින් කටයුතු කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණයට ප්‍රිය දේවල් තුලින් තමයි මේ ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස් ආදී දේවල් හටගත්තේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තමන් ඒ නගරයේ එකිනෙකාට අහිමි වෙච්ච සහෝදරයෝ, සහෝදරියෝ, දූ දරුවෝ මේ විදිහට මේ ස්ත්‍රියට අහිමි වෙච්ච ස්ත්‍රියක් උපමා කරගනිමින් දේශනා කරනවා. ඒ වගේම පුරුෂයෙකුත් උපමා කරගනිමින් පුරුෂයාට අහිමි වෙච්ච දෙමව්පියෝ, ඒ වගේම දූ දරුවෝ, ස්වාමි දියණිය, සහෝදරයෝ, සහෝදරියෝ, ඥාතීන් ඒ හැම කෙනාම උපමාවට ගනිමින් ඒ කාරණාව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේත් විස්තර කරලා කිව්වා මේ සෑම තැනකදීම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන මේ දේවල් ඇති වෙන්නේ ප්‍රිය දේවල් තුලින් තමයි, තමන් ආස කරන කැමති දේවල් තුලින් තමයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් උදාහරණයක් ගන්නවා. මේ සවැත් නුවර වාසය කරපු එක්තරා ස්ත්‍රියක් තමන්ගේ ගෙදරට ගියාට පස්සේ තමන් එකට වාසය කරපු පුරුෂයාගෙන් වෙන් වෙලා වෙනත් පුරුෂයෙකුට සරණ පාවා දෙන්නට, එහෙම නැත්නම් ආවා විවාහ කරා දෙන්නට, බලෙන් ආවා විවාහ කර දෙන්න, අකමැත්තෙන් ආවා විවාහ කරා දෙන්න කටයුතු සූදානම් කර තිබුණා. මේක දැනගත් අර පුරුෂයා දෙදෙනාම කතා වෙලා මේ ලෝකයේදී බැරි නම් අපි ඊළඟ ආත්ම භාවයේදී හම්බෙමුයි කියලා දෙදෙනාගෙම දිවි තොර කරගත්තා. මේ ආත්ම භාවය අපිට හම්බෙන්න බැරි නම්, එකතු වෙන්න බැරි නම් කියලා හිතාගෙන දිවි තොර කරගත්තා. මේ කාරණේදීත් පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ මේ ශෝක වීම, ඒ වගේම වැළපීම්, හැඬීම්, මේ කටයුතු හරියට සිද්ධ කරගන්න බැරි උදාසීන ගතිය ඇති වෙන්නේ මේ ප්‍රිය දේවල් වලට, ආස කරන දේවල් වලට දැඩිව ඇලීමෙන්, බැඳීමෙන් තමයි කියලා. මේ කාරණාව පැහැදිලි කරගත්ත බමුණා නැවත යනවා මල්ලිකා දේවිය ගාවට. මල්ලිකා දේවිය ගාවට ගිය බමුණා මල්ලිකා දේවියට මේ කාරණා සියල්ලක්ම, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා සියල්ලක්ම පැහැදිලි කරනවා. මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස ආදී මේ දේවල්
සියල්ලක්ම ඇති වෙන තමන් ප්‍රිය දේවල් තුලින් තමන් ආස කරන කැමති දේවල් තුලින් කියලා ඒ වෙලාවේදී මල්ලිකා දේවියට බ්‍රාහ්මණයා පැහැදිලි කරා. පසුව මල්ලිකා දේවිය මේ කාරණය කොසල් මහා රජුරවන්ට පැහැදිලි කරන්න කල්පනා කළා. රජුර ගාවට ගිහිල්ලා රජුරවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මහරජතුමනි, ඔබට වජිරී කුමාරිය ප්‍රියද කියලා ඇහුවා. රජතුමා මල්ලිකා දේවියට කෙලින්ම පිළිතුරක් දෙනවා. ඔව්, මට වජිරී කුමාරිය ප්‍රියයි කියලා. රජතුමා පිළිතුරු දීලා ඉවර වෙලා මල්ලිකා දේවිය රජතුමාගෙන් නැවත ප්‍රශ්නයක් අහනවා. ඔබ කුමක්ද සිතන්නේ? වජිරී කුමාරිය මරුණොත් එහෙම හරි, එහෙම නැත්නම් ඔබගෙන් ඈත් වෙලා පලා ගියොත් හරි මොකද්ද ඔබ හිතන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේදී රජතුමා මල්ලිකා දේවියට පිළිතුරු දෙනවා, වජිරී කුමාරිය මාව හතහැර දාලා ගියොත් එහෙම, පලා ගියොත් එහෙම, මරුණොත් එහෙම මගේ ජීවිතේ පවා වෙනස් වෙලා මගේ කටයුතු සිද්ධ කරගන්න බැරුව මට දුක් දුම්නස් ඇති වෙන්න පුළුවන් කියලා. රජතුමාගේ පිළිතුර ඇසුව මල්ලිකා දේවිය කියනවා, මහරජතුමනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් මේ තමන් ප්‍රිය දේවල්, කැමති දේවල්, ආස දේවල් තුලින් තමයි මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස ආදී දේවල් ඇති වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ඔන්න ඒ කාරණේ තමයි කියලා. ඒ දේවල් තුලින් තමයි මේ ශෝකය උපදින්නේ, ශෝකය හටගන්නේ කියලා, ප්‍රිය දේවල් තුලින් කියලා. මල්ලිකා දේවිය මේ විදිහට රජතුමාගෙන් අහනවා තව ප්‍රශ්නයක්. රජතුමට ඔබට වසබ කත්තියාව ප්‍රියද කියලා අහනවා. එසේ මල්ලිකා දේවිය, මට වසබ කත්තියාව ප්‍රියයි කියලා. ඔබ මොකද්ද හිතන්නේ? වසබ කත්තියා මැරුණොත් එහෙම හෝ පලා ගියොත් එහෙම ඔබට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් ආදී ඇති වෙනවද කියලා. ඊට පස්සේ කියනවා මල්ලිකා දේවියට, ඔබ මොනවාද මේ අහන්නේ? වසබ කත්තියා මැරුණොත් හෝ පලා ගියොත් එහෙම මට කිසි දෙයක් දරා ගන්නට පුළුවන් කමක් හම්බෙන්න, මගේ ජීවිතය පවා වෙනස් වෙන්න පුළුවන්, ශෝක, පරිදේව ඇතිවීම ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් විදිහකට අහනවා විදුඩබ සෙම්පතිය ගැනත් මල්ලිකා දේවිය මේ විදිහටම අහනවා. විදුඩබ සෙම්පතිය හැර ගියොත් එහෙම, දාලා පලා ගියොත් එහෙම ඔබට ශෝක, දුක්ඛ, කනගාටුවක් ඇති වෙනවද කියලා. රජතුමාත් ඒකටත් ඒ විදිහටම පිළිතුරු දෙනවා. ඒ වගේ මල්ලිකා දේවියත් උදාහරණයට අරගෙන මල්ලිකා දේවිය අහිමි වුණොත්, ඔබට මාව අහිමි වුණොත් එහෙම ඔබට මොකක්ද ඇති වෙන්නේ? ඒ වෙලාව එක්කන මගේ ජීවිතේ පාව වෙනස් වෙනවා. ඒ නිසා ශෝක, වැළපීම, හැඬීම ගැන කතා කරන්න දෙයක් නැහැයි කියලා. ඒ වගේම මල්ලිකා දේවිය මේ විදියට අහනවා, ඔබට මේ කාසිය සහ කෝසලය අහිමි වුණොත් මොකද්ද වෙන්නේ කියලා. අපි මේ හොඳ රජතුමා පිළිතුරු දෙන, අපි මේ හොඳ සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරමින් මේ ජීවත් වෙන්නේ මේ කාසිය සහ කෝසලය නිසා. මේක අහිමි වුණොත් එහෙම, නැති වුණොත් එහෙම, යුද්ධයකදී පරාජය වුණොත් එහෙම ඒක දරා ගන්න මට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. මගේ ජීවිතේ පවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ශෝක, හැඬීම්, වැළපීම් ගැන කතා කරන්න දෙයක් නැහැයි කියලා. ඒක කොහොමදත් ඇති වෙනවා කියලා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය පැහැදිලි කරන රජතුමාට, රජතුමනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුන්නේ මේ තමන් කැමති ප්‍රිය වස්තුන් නිසා, දේවල් නිසා තමයි තමන්ට දුක්ඛ, දෝමනස්, උපායාස ආදී දේවල්, මේ ප්‍රිය දේවල් තුලින් තමයි හටගන්නේ කියලා. මහරජතුමා මේ කාරණේ තේරුම් ගත්තට පස්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරන ආශ්චර්ය පුදුමයක් කියලා මල්ලිකා දේවියට. ප්‍රඥාවෙන් බුදුරජාණන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් දතු යමක් තිබේද ඒ සියල්ලක්ම මනවින් දන්නවයි කියලා සතුට ප්‍රකාශ කරා. සතුට ප්‍රකාශ කරලා අත්පා සෝදන්ට ජලය ගේන්න කියලා අත්පා සෝදගෙන පිරිසුදු වෙලා තමන්ගේ උතුරු සළුව ඒකාංශ කළා. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ දිශාවට මාගේ নমස්කාරය වේවා, මාගේ নমස්කාරය වේවා, මාගේ নমස්කාරය වේවා කියලා තෙවරක් වැන්දා. වැඳලා තමන්ගේ සතුට දොහොත් මුදුන් දීලා নমස්කාර කළ සතුට ප්‍රකාශ කරා. ඕක තමයි මේ පියජාතික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ බමුණා තමන්ගේ ජීවිතේ හිතුවේ මේ මොහොත ගැන විතරයි. ඊළඟ මොහොතක් ගැන හිතුවේ නැහැ.
මේ දැන් ගත කරන මොහොත ගැන විතරයි හිතුවේ. කොසල් මහ රජුරුවත් මුලදී මේ මොහොත ගැන පමණයි තමන්ගේ තුල ජීවිතය තුළ අදහස් කරමින් කටයුතු කරේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කාරණා පැහැදිලි කිරීමෙන් මල්ලිකා දේවිය ඒ දේවල් පැහැදිලි කරලා රජතුමාට ප්‍රකාශ කිරීමෙන් තමයි කොසල් මහ රජුරුවත් මේ කාරණේ පැහැදිලි කරගන්නට යෙදුනේ. එතකොට අපි මේ සූත්‍රයේ දිහා බැලුවොත් එහෙම සරලව කතාවක් තුලින් කාරණා පැහැදිලි කරුවාට මේ තුල ඊටමත් ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාව හරියට අවබෝධ කරගත්තොත් එහෙම අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ සූත්‍ර දේශනාවේ කාරණා හරියට පැහැදිලි කරගත්තොත්. ඒ වගේම තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ ධර්ම දේශනාව තුළ තිබෙන කාරණා හරියට පැහැදිලි කරගත්තොත් එහෙම. කෙනෙකුට මේ සූත්‍ර දේශනාව තුළ කාරණා දිහා එකපාරටම බැලුවම මතයක් හදාගන්න පුළුවන් පෘථග්ජන පුජ්‍යලයන්ට අනියමින් ප්‍රකාශ කරන්න පුළුවන් මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ විඳින්න එපා කියලා දේශනා කරනවා තියෙනවා කියලා. අනියමින් කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ අනියමින් මේ ජීවිතයේ විඳින්නට එපා කියන කාරණාව පැහැදිලි කරන්නේ. ඒ තමන් කැමති දේවල් වලට තමන් ලං වුණාම කැමති වුණාම ඒ තුල තමන්ට දුකක් කනකාටුවක් ශෝකයක් තමයි ඇති වෙන්නේ කියන කාරණේ තුලින්. නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේදී ප්‍රිය දේවල් වලට නොඇලී ආස නොවි කැමති නොවි මේ ජීවිතේ විඳින්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. පින්වතුනි මේ ලෝකයේ තියෙන ධර්මතාවයන් අපිට කවදාකවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා වෙනස් කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. හැබැයි මේ ලෝකේ ඉන්න බොහෝ පෘථග්ජන පුජ්‍යලයෝ මේ තියෙන ධර්මතාවයන් වෙනස් කරන්න හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා, උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සිලා කටයුතු කරනවා. මේ ස්වභාව ධර්මයේ තිබෙන දේවල් වෙනස් කරන්නට අපි හැමෝම පෘථග්ජන පුජ්‍යල උත්සාහ කරනවා. හැබැයි ඒක ප්‍රාර්ථනා කළාට Tamanට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ක්ෂයවන, නැතිවන, විනාශවන මේ වෙනස් වෙන ධර්මතාවයන් අපිට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ ධර්මතාවයන් මම මගේ කියලා මගේ ආත්මය කියලා හිතාගෙන අපි කටයුතු කරනවා, ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එතකොට මේ වෙනස් වන ධර්මතාවයන් වෙනස් නොවන ධර්මතාවයන් ලෙසට අපි වැරදි තැනක ඉඳගෙන වැරදි දෘෂ්ටියක ඉඳගෙන වැරදි විදිහට ප්‍රාර්ථනා කරනවා. ඒවා දේශනාව තුළ නොලැබෙන ධර්ම හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ කෙනෙක් හිතනවා නම් ලෙඩ වෙන්නට එපා, වයසට යන්න එපා, මරණයටපත් වෙන්න එපා. මේ විදිහට කියලා කෙනෙක් හිතනවා නම් ඒ දේවල් අපිට නතර කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේටවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වයසට යන එකවත්, අසනීප වෙන එකවත්, මරණයටපත් වෙන එකවත්, තමන් කැමති තමන් ආස කරන ප්‍රිය දේවල් තමන්ගේ සීමාවෙන් නැති වෙලා යන එක. මේ දිරණ ලෙඩ වෙන ශරීරය තමන්ට ඕන විදිහට පවත්වා ගන්නට තමන් කොච්චර උත්සාහ කරත් ඒක නොහැකි වීම. මේ කියන ධර්මතාවයන් අපට වෙනස් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන් මේ දේවල් වලට ඇලිලා, ගැලිලා, බැඳිලා පවතින තාක් කාලයක් අපිට මේ කියන ධර්මතාවයන්ගෙන් මිදෙන්නට, එහෙම නැත්නම් මේ දේවල් අතහරින්නට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. පින්වතුනි අපි දුකේදී සැපේ ප්‍රාර්ථනා කරනවා. එදිනදා ජීවිතය තුළ පෘථග්ජන හැටියට දුකේදී අපි සැපේ ප්‍රාර්ථනා කරනවා. අපිට සැපයක් තියෙනවා නම් ඒ සැපය තවත් වඩා වර්ධනය වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි පෘථග්ජන පුජ්‍යලයාගේ ස්වභාවය. නමුත් පින්වතුනි මේ පංචස්කන්ධයට නොඇලී අපේ ජීවිතය විඳින්නට අපි ධර්මානුකූලව කාරණා පැහැදිලි කරගත යුතු වෙනවා. ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියන් වලට ගැති වෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව මේ ජීවිතේ විඳින්නේ කොහොමද කියන කාරණා අපි ධර්මානුකූලව පැහැදිලි කරගත යුතු වෙනවා. මේ සූත්‍ර දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රිය දේවල් අල්ලගෙන කටයුතු කිරීම නිසා තමයි අපට දුක ඇතිවන බව. අපට දුකක් ඇතිවන්නේ මේ ප්‍රිය දේවල් අපි තමන් කැමති ආස කරන දේවල් උපාදානයෙන් අල්ලගෙන ඉන්නකොට තමයි අපිට
මේ ශෝක වීම, හැඬීම, වැළපීම, කටයුතු කරගන්න බැරි උදාසීන ගති ඇති වෙන්නේ. ඇයි මේ දේවල් තමන් ප්‍රාර්ථනා කරන විදිහට, තමන් බලාපොරොත්තු වෙන විදිහට පවතින්නේ නැති වෙනකොට තමන්ට දුකක්, කනගාටුවක් ඇති වෙනවා. තරහාවක් ඇති වෙනවා. පින්වතුනි, අපි මේ ජීවිතයේ දෙමව්පියෝ, දරුවෝ, ඒ වගේම දරුවෝ, දෙමව්පියෝ, ගේ දොර, යාන වාහන, ඉඩකඩම්, වතු පිටි, මේ දේවල් වස්තුන් හැටියට අපිට ගන්න පුළුවන්. හැබැයි මේ වස්තුන් නිසා නෙවෙයි අපිට දුකක් හටගන්නේ. මේ සූත්‍රය පැහැදිලි කරන ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ දේවල් ඇති වෙන්නේ මේ දෙමව්පියෝ, දරුවෝ, ගේ දොර, යාන වාහන, මේ වස්තුන්, තමන්ට සිතූ පැතූ සම්පත් ඒ විදිහට ලැබෙන දේවල්. ඒ දේවල් තුලින් නෙමෙයි පින්වතුනි දුකක් හටගන්නේ. ඒ දේවල් තුලින් කොයි වෙලාවකවත් දුකක් හටගන්නේ. හැබැයි මේ පෘථග්ජන පුජ්‍යලයා හිතාගෙන ඉන්නවා අපිට මේ දුක හටගන්නේ, මේ කියන මේ දේවල් හටගන්නේ මෙන්න මේ කියන වස්තුන් නිසා කියලා. මේ ගේ දොර, ඉඩ කඩන්, යාන වාහන ආදී මේ වස්තුන් නිසා තමයි දුක හටගන්නේ, ඇති වෙන්නේ කියලා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ප්‍රිය ජාතිකයි. ප්‍රිය දේවල් තුලින් තමයි දුකක් හටගන්නේ. එතකොට මේ වස්තුන් නිසා නෙවෙයි දුක හටගන්නේ. මේ වස්තුන් වලට ප්‍රියභාවය ඇති කරගත්තාම තමයි අපිට මේ දුකක් හටගන්නේ. මේ වස්තුන් ප්‍රිය දේවල් හැටියට අල්ලගෙන ඒ දේවල් අපිට ඕන විදියට පවතින්න ඕනි කියලා අපි මතයකට බැසගෙන කටයුතු කිරීම තුළ තමයි, උපාදානය කර ගැනීම තුළ තමයි ඒ දේවල් ඒ විදිහට පවතින්නේ නැති වෙනකොට ශෝක පරිදේව ඇති වෙන්නේ. ඒකනේ Tamanට එකම් පුතා මරුණා කිව්වම අර ගෘහපතියා අඬාගෙන තමන්ගේ පුතා කොහෙද, තමන්ගේ එකම් පුතා කොහෙද කියලා තේරුම් ගන්නට බැරුව අඬමින් තමන්ගේ කටයුතු කරගන්න බැරුණා කියලා. සූත්‍රයෙන් පැහැදිලි කරන තමන්ගේ කර්මාන්ත කරගන්න බැරි වුණා, තමන්ට කෑම බීමක් ගන්න බැරි වුණා, තමන්ගේ එදිනදා කටයුතු කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැනේ. එතකොට පින්වතුනි, මේ වස්තුන් වලට ඇලීමක් නැත්තම්, උපාදානයක් නැත්තම් එතන දුකක් නැහැ. දුකක් නැහැ කියලා කියන්නෙම එතන දුකක් නැහැ කියන එක. තමන් කැමති, ආස කරන ප්‍රිය දේවල් තුල තමන්ට ඇලීමක්, ගැටීමක් නැහැ කියලා කියන්නේ එතන දුකක් උපදින්න හේතු කාරණාවක් නැහැ කියන එක. එහෙන් බැලුවම ඒ කියන්නේ දුක උපදින්නේ නැහැ. දුක උපදින්නේ එතකොට අන්න අර කියන තමන් කැමති, ආස කරන, තමන්ගේ සමීපේ තියාගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන, හැබැයි එහෙම පවතින්නේ නැති දේවල් තමන්ගේ පවත්වා ගන්න අපි වෙහෙස මහන්සි වෙලා දිවාරයන් වල කටයුතු කරනවා නම් ඒ දේවල් තුල ඇති වෙන්නේ දුකක්, කනකාටුව, අහිමිවීම තුල. එතකොට අපි දන්නවා පින්වතුනි, දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් වක්කීම් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම අපි රැකී ආරක්ෂා කරනවා, දරුමල්ලු ඇති කරනවා, යුතුයකම් වක්කීම් අපි මේ විදිහට ඉෂ්ට කරනවා. බුදුජාණන් වහන්සේ කොයිලාවක් කියන්නේ මේ දේවල් මේ විදිහට ඉෂ්ට නොකරන්න කියලා. හැබැයි ඒ වස්තුන් ප්‍රිය දේවල් හැටියට, ආස කරන දේවල් හැටියට, තමන් කැමති, තමන්ගේ සමීපයේ තමන්ට තියාගන්න ඕනි කියලා හිතලා යමෙක් කටයුතු කරනවා නම් අන්න ඒ තුල දුක, කනගාටුවක්, ශෝකයක් හට ගන්නවා. හරියට මොන වගේද පින්වතුනි, අපිත් අපේ ගෙවත්තේ මුංචි මල් පැලයක් ගෙනල්ලා ඒකට බෙහෙත් පොහොර ටික දාලා, වතුර ටික දාලා, ආලෝකය ලබා දීලා ඒ මල් පැලේ අපි උස්මහත් කරනවා. උස්මහත් කරාට පස්සේ ඒ මල් පැලේට මල් පොහොට්ටුවක් හට ගන්න කාලය ආවට පස්සේ මල් පොහොට්ටුවක් හට ගන්නවා. මල් පොහොට්ටුවක් හටගත්තාම අපි දවසින් දවස බලනවා මේ මල පිපෙනවද කියලා. මල පිපෙනවා. මල පිපිලා කාලයක් ගියාට පස්සේ, පවතින කාලය ගියාට පස්සේ අර මල් පෙති එක එක මෙල වෙලා, පර වෙලා, එක එක වැටෙන්න පටන් ගන්නවා. කොළ ගහේ කොළ එහෙම වැටෙන්න පටන් ගන්නවා. එතකොට හිතනවා අයියෝ මල පර වුණා නේද කියලා තමන්ගේ හිතට ලොකු දුකක් ඇති වෙනවා. හැබැයි ඒ දුක හටගන්නේ මල පර වුණා කියන එක දැක්කට පස්සේ. හැබැයි අපිට නොපෙනුනාට මල පිපිලා ඉවරුණ යම් මොහොතක් තියනවාද, ඒ මොහොතෙන් පස්සේ මල පර වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක අපිට පේන්නේ අන්න අර කියන පෙති ටික පර වෙලා, රේණු ටික වැටෙනකොට, ගහේ කොළ ටික වැටෙනකොට තමයි අපිට පේන්නේ මේක පර වෙනවයි කියලා. හැබැයි අපිට පේන්නේ නැහැ මේක පර වෙලා කියලා. එතකොට කෙනෙකුගේ හිතට නැගෙන්න පුළුවන් මල පිපුණා නෙවෙයි, අපේ හිතේ දුක ඉපදුනා, පිපුණා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් මල මේ පැලේ හදද්දී, බෙහෙත් පොහොර ටික දාද්දී, පොහොට්ටුව දකිද්දී මේ මල ටිකෙන් ටික පිපෙනකොට, හොඳට පිපිලා තියලා සතුටු වෙනකොට කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මේ මල පර වෙලා, විනාශ වෙලා, නැති වෙලා යනවායි කියලා, වෙනස් වෙනවායි කියලා. දවසින් දවස, මොහොතින් මොහොත මේ මල
වෙනස් වෙනවයි කියන එක කොයි වෙලාවකවත් හිතන්නේ. අපේ ජීවිතෙත් අන්න ඒ වගේ තමයි පින්වතුනි. අපිත් ඉගෙන ගන්නවා, රැකී ආරක්ෂා කරනවා, ආවා විවාහ කරනවා, කරගන්නවා, දරු මල්ලන් ඇද්දරි කරගන්නවා. අපි මේ විදිහට සම්පත් රැස් කරගනිමින් ජීවිතය ගත කරනවා. හරියට අර මල පිපුණා වගේ. දවසින් දවස අපි මේ සම්පත් වස්තුන් රැස් කරගනිමින් අපි අපේ ජීවිතය ගත කරනවා. හැබැයි මේ දේවල් යම් මොහොතකදී වෙනස් වෙනවා කියලා අපි කොයි වෙලාවකවත් හිතන්නේ. මේ දේවල් අපි කොයි වෙලාවක හරි අපිට නැති වෙනවයි කියලා අපි කොයි වෙලාවකවත් හිතන්නේ. මේක මට පුළුවන් තාක් කාලයක් මට මගේ හිත කැමති තාක් කාලයක් ඒ දේවල් තුල තියෙන සතුට ප්‍රාර්ථනා කරගනිමින් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට පින්වතුනි අර වෙනස් වෙනකොට දුකක් අපට ඇති වෙනවා කියලා අපට දැනෙන්නේ නැත්තේ ඇයි? අර බැඳීම ප්‍රබල නිසා. අර මලට තියෙන ආසාව ප්‍රබල නිසා තමයි අපිට මල මේක විනාශ වෙනව නැති වෙලා යනවා කියලා අපිට හිතෙන්නේ නැත්තේ. ඒ වගේ තමයි බැඳීම් වල තිබෙන ප්‍රබලත්වය නිසා තමයි අපිට කොයි වෙලාවකවත් මේ බැඳීම් නැති වෙනවයි කියලා, අහිමි වෙනවයි කියලා, වෙනස් වෙනවයි කියලා අපි හිතාගෙන ඉන්නේ. අර බමුණා ගෘහපතියා තමන්ගේ පුතා මරුණට පස්සේ දුක් වුණා. හැබැයි එයා හිතුවේ නෑ ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා. ඒක ඒ ගෘහපතියා ජීවිතේ මේ මොහොත ගැන විතරයි හිතුවේ. අපි යම් තැනකට ගමනක් යනකොට අපිට පේනවා නම් ඉස්සරහදී අපි වැටෙන්න තියෙන මොකක් හරි දෙයක් පැටලිලා වැටෙන්න තියනවා කියලා අපි දැනුනොත් එහෙම අපි ඒකෙන් බේරෙන්න කටයුතු කරනවා. එහෙම නෑ මම වැටෙන්නේ නෑ කියලා හිතලා ගිහිල්ලා වැටුනොත් එහෙම ඒ තුලින් දැනෙන වේදනාව වැඩි. අර දැනගෙන වැටෙනකොට සහ නොදැනගෙන වැටෙනකොට දැනෙන වේදනාව ඇත්තටම වැඩි. ඒ වගේ තමයි මේ දේවල් අහිමි වෙනවා කියලා දැනගෙන අපි මේ දේවල් තුල කටයුතු කරනකොට අපිට දුකක් කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර බැඳීම් වලට සහ සම්පත් වලට බැඳිලා තියෙන ස්වභාවය අනුව, තදගතිය අනුව ඒකේ තියෙන දුක අඩු වැඩි ස්වභාවයක් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට අර මල පර වෙනකොට ඇතිවෙච්ච දුක වගේම තමයි පින්වතුනි අර අපි කැමති ආස කරන ප්‍රිය දෙයක් අපේ සීමාවෙන් නැති වෙලා ඉවත් වෙලා යනකොට අපට ඇතිවන දුකත් කනගාටුවත් ඒ වගේම තමයි. එතකොට පින්වතුනි බැඳීමකින් ඇසුරු කරන, පරිභෝග කරන ආසාවෙන් කැමැත්තෙන් අල්ලගෙන ඉන්න සෑම දෙයකම ස්වභාවය තමයි මෙන්න මේ කියන ධර්මතාවය. මේ ස්වභාවය මේ වෙනස් වීමේ ස්වභාවය, නැතිවීමේ ස්වභාවය, අවසානයේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ස්වභාවය ඇති වෙනවා. හැබැයි පින්වතුනි අපි මේ දේවල් නිට්ටයයි, සුභයි, සැපයි, ආත්මයි කියලා අපි අල්ලගෙන තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක සදාකාලිකයි, මේක සැපයක්, මේක සුභයි, හොඳයි. ඒ වගේ මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේක මගේ විදිහට මට මේක හඩගස්ව ගන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි එහෙම මට ඕන විදිහකට ඒ දේවල් පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ සැපයි කියලා හිතාගෙන ගොඩාක් තැන්වල අවසානයේ අපිට තියෙන්නේ ඒ සැපට වඩා එහා ගිය ලොකු දුකක්. ඒ දුක අවිද්‍යාවකින් අන්ධකාරයෙන් වැහිලා තියෙන නිසා අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒකට ප්‍රඥාව අවශ්‍ය වෙනවා. එතකොට පින්වතුනි ජීවිත කාලයේ මේ දේවල් ඒ නිට්ටයයි, සුභයි, සැපයි, ආත්මයි කියලා අපි හිතාගෙන ඉන්නකොට ඒවා විපල්ලාස හැටියට තමයි දේශනාව තුළ හඳුන්වන්නේ. ඒ කියන්නේ අනිත්‍ය මේ අසුභය සුභ හැටියටත් ඒ වගේම අනිත්‍ය නිට්ටය හැටියටත් දුක සැප හැටියටත් මේ අනාත්මය ආත්මය හැටියටත් අපි දකිනවා. ඒ කියන්නේ වෙනස් වෙන දේවල් වෙනස් නොවන හැටියටත් මේ දුක් දේවල් සැප හැටියටත් අසුභ දේවල් සුභ හැටියටත් මේ විනාශ වෙන මේ දේවල් ස්ථිරව පවතින දේවල් වෙනස් නොවන දේවල් හැටියට අපි හිතාගෙන කටයුතු කරනවා. ඒ දෘෂ්ටිය තුලින් අපි කටයුතු කරොත් එහෙම අපිට අපේ ජීවිතයේ යථාර්ථය ඇත්ත අවබෝධ කරගන්නට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ පින්වතුනි. එතකොට පින්වතුනි අපි හිතනවා මේ අරමුණු විඳින්නෙක් ඉන්නවා, ඒ වගේම විඳින්න දෙයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇත්තටම බැලුවොත් අරමුණු විඳින්නවත්, විඳවන්නෙක්වත්, විඳින්න දෙයක්වත් ඇත්තට මේ තුල දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ එහෙම දෙයක් පවතින්නේ නැහැ. හේතුන් එකතු වෙලා, හේතු ප්‍රත්‍යයෙන් එකතු වෙලා හැදිච්ච මේ දේවල්, වස්තුන් හේතුව නිරුද්ධ වෙනකොට ඵලයක් නිරුද්ධ වෙන වාසේ මේ සියල්ල නැති වෙලා යනවායි කියලා අපිට ඒ ධර්මතාවය පසක් කරගන්නට, ඒ ධර්මතාවයන් තේරුම් ගන්නට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. අර හේතු යෙදුනට ඇති වුණාම
ප්‍රත්‍යයන් එකතු වෙලා හැදුනම ඒ දේවල් තුල ඇති වෙන වෙනස් වීම තුල තමයි අපි සැපයි කියලා හිතාගන්න වස්තුන් වෙනස් වීමේ ස්වභාවයක් ඇති වෙන්නේ. ප්‍රියභාවයෙන් අල්ලගත්තාම පින්වතුනි අර අපි උදාහරණයක් ගත්ත මල වගේ අපි කැමැති ආස කරන දේවල් නැති වෙනකොට අපට ඒ තුලින් දුකක් ඇති වෙනවා. මේ ඇහැට රූප හරියට මොන වගේද අර දේශනාවේ උදාහරණයක් ගන්න පළඟැටිය වගේ. මේ ඇහැට රූප කොච්චර දැක්කත් අපට ඇතිවීමක් ඇති වෙන සාහිමකටපත් වෙන්නේ නැහැ. අපි තව දුරටත් ඒ දේවල් දකින්න යනවා. එක දෙයක් දැක්කට පස්සේ ලස්සන ඒ වගේ තව ලස්සන දේවල් නැද්ද කියලා අපි දිගට හොයාගෙන යනවා. දේශනාවේ ඔකට කදිම උදාහරණයක් තියෙනවා බුද්ධ දේශනාවේ අර පළඟැටිය. පළඟැටියා ගිනි දැල්ලට හරි ආදරේ කැමති. ගිනි දැල්ල සපයි කියලා තමයි පළඟැටිය හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ. ඒ ඉගිල්ලා ගිහිල්ලා අර ගිනි දැල්ලට අහු වුණාම පළඟැටියා තමන්ගේ තටුව පිච්චුනොත් එක තටුවක් හරි පිච්චලා බිම් වැටුනොත් තනි තටුවෙන් හරි පියාඹලා නැවත එන්න පටන් ගන්න ගිනි දැල්ලටයි. ඔහු හිතන්නේ නැහැ කොයි වෙලාවකවත් අර ගිනි දැල්ලට ගිය නිසානේ එක තට්ටක් පිච්චුනේ කියලා. ඒ කොහොම හරි ගිහිල්ලා ආයෙ ගිනි දැල්ලට ගිහිල්ලා තව ටිකක් බේරුණොත් එහෙම බඩගාගෙන ගිහිල්ලා හරි ඇදිලා ගිහිල්ලා හරි ආයෙත් යන්න හදන ගිනි දැල්ලට. ඒ ගිනි දැල්ලෙන් තමන් විනාශ ස්වභාවයට පත් වෙනවායි කියලා පළඟැටිය හිතන්නේ නැහැ. ඒ ඇහැට රූපය වගේම තමයි පින්වතුනි කනට ශබ්දත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත්, මනසට අරමුණුත් කියන මේ දේවල්. මේ සියලු දෙයක් තුලින්ම අර පළඟැටියා වගේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අවිද්‍යාවෙන් වෙලිලා නැවත ඒ දුක වෙතරම ගමන් කරන්න. හැබැයි අපි හිතාගෙන සැපයක් කියලා හිතාගත්තට අපි ගමන් කරන්නේ මට දුක වෙතටම. පින්වතුනි ඒක කාරණේ තවදුරටත් පැහැදිලි කර ගන්නව නම් අපිට අපේ නොවන කෙනෙක් අහිමි වෙනකොට අපිට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් අහිමි වෙනකොට අපට කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. මොකක් හරි සිදුවීමක් වෙලා ප්‍රවෘත්තියක් හරි මොකක් හරි සිද්ධියක් දැක්කට පස්සේ සමහරක් වෙලා ආනේ අපොයි කියලා ඉවරලා අපි හිතලා ඒක අමතක කරලා දානවා. අපට දුකක් ඇති වෙන්නේ. හැබැයි ඒ කාරණේම තමන්ගේ මගේ කියන කෙනෙකුට ඇති වුණොත් එහෙම අපිට මොකද්ද දැනෙන හැඟීම? ඇතිවන හැඟීම. ඒ තුල අපට දැනෙන හැඟීම තමයි මේක මට වුණා නම් මගේ කෙනෙකුට වුණා කිව්වම දැනෙන දැනීම වේදනාව වැඩි. මට නොවන කෙනෙකුට මගේ නොවන කෙනෙකුට වෙන කෙනෙකුට දැනෙනකොට ඈත දුර ඉන්න කෙනෙකුට දැනුනකොට ඒ වේදනාව ඒ දුක දැනුණා මට ඉතාමත්ම අඩුයි. එතකොට පින්වතුනි සිද්ධිය එකක් වුණාට ඒ දැනෙන හැඟීම දෙකක් වුණේ කොහොමද? අපි හිතනවා ඈත දුර ඉන්න පුංචි දරුවෙක් මොකක් හෝ සිදුවීමක් වෙලා නැති වෙනවා. ඒ වගේම මගේ කියලා ඉන්න මට දන්න කියන හැඳිනගත්ත කාගේ හරි කෙනෙකුටත් ළමයෙකුටත් ওই විදිහට උදාහරණයකට ගත්තොත් එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. එකම සිද්ධිය දරුවෙක් නැතිවීම. හැබැයි අපිට දැනෙන ආකාරය දෙකක්. ඇයි ඒ? අර දුර ඉන්න කෙනා මම දැකලවත් නැහැ, අසුරු කරලත් නැහැ, කතා බහ කරලත් නැහැ. මගේ කෙනා මම මගේ කියලා හිතාගෙන ඉන්න කෙනා මම දැකලා කතා කරලා අසුරු කරලා දැනගෙන ඉන්නවා. අන්නේ මගේ කියන වචනේ නිසා තමයි එකම සිදුවීම ආකාර දෙකකින් අපිට දැනෙන්න හේතු වෙන්නේ. එකම සිදුවීම ආකාර දෙකකින් අපිට දැනෙන්න හේතු වෙන කාරණේ ඒකයි. ඉතින් මේ දුක කියන කාරණේ එකයි නම් අපිට අර ඈත ඉන්න කෙනා නැති වෙනකොටත් මේ කෙනා ළඟ ඉන්න කෙනා නැති වෙනකොටත් දැනෙන හැඟීම එකක් වෙන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි ඒ? අර මගේ ප්‍රියභාවයෙන් යුක්ත ඒ දේවල් අල්ලගෙන ඉන්න නිසා. මගේ කියලා වචනයක් දාගෙන අපි අසුරු කරමින් කටයුතු කරන නිසා අපිට ඒ දුක අපිට තදින් දැනෙනවා. එතකොට පින්වතුනි අපි පැහැදිලි කරගත යුතු කාරණේ තමයි මේ වස්තුන් නිසා නෙවෙයි අපිට කනගාටුව දුකක් ශෝක වැළපීම් වගේ දේවල් ඇති වෙන්නේ. ඒවා ප්‍රියභාවයෙන් යුක්තව කැමැති දේවල් හැටියට ආස දේවල් හැටියට තමන්ගේ හිතෙන් උපාදානය කරගෙන ඉන්න නිසා අල්ලගෙන ඉන්න නිසා තමයි අපිට මේ දුකක් කනගාටුවක් ඇති වෙන්නේ. ඒ නිසා අර දේශනාවේ පැහැදිලි කරන විදිහට අත්ති භික්ඛවේ පියෙහි චන්දරාගේහි මහණෙනි මේ චන්දරාගය නිසා ප්‍රියභාවය නිසා චන්දරාගය හට ගන්නවා. කැමැත්ත නිසා චන්දරාගය හට ගන්නවා.
එතකොට මේ වස්තුන්ට අපි ඇලිලා ඉන්නේ ඔන්න ඔය කියන ප්‍රියභාවය නිසා, කැමැත්ත නිසා. ඒ නිසා තමයි මේ හේතුන්ගෙන් ඇතිවෙච්ච හේතු ප්‍රත්‍යයෙන් එකතු වෙලා හැදිච්ච වස්තුන් කෙරේ අපි සැපයි, නිට්ටයයි කියලා, සුබයි කියලා හිතාගෙන මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා අපි ඇලිලා බැඳිලා පවතින පින්වතුනි. ඒ කැමැත්ත ඇලීම මත ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වුණාම, ඒ ප්‍රිය වස්තුන් අපෙන් වෙන් වුණාම, කැමැත්ත ඇලීම මත අපේ දේවල් අපෙන් වෙන් වුණාම අපට දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඒක මේ පින්වතුන් හැමෝටම පුජ්‍යලිකව ගත්තාම තමන් සපයි හොඳයි කියලා තමන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට දැනෙච්ච හැඟීම් වෙනස් වෙනකොට, දුක් ස්වභාවයට පත් වෙනකොට ඒ හැඟීම හැමෝටම දැනලා ඇති. එතකොට පින්වතුනි අල්ලගත්ත දේවල් නිසා තමයි අපි උපාදානයේ මනසින් අල්ලගත්ත දේවල් තුන නිසා තමයි අපිට මේ චන්දරාගය ඇති වෙන්නේ. ඒක දැඩි බැඳීමක්. අර මගේ කියන වචනයෙන් අපි දැඩිව බැඳිලා ඉන්න නිසා තමයි ඒ අපිට ඒ කාරණේ ඇති වෙලා තියෙන්නේ. එතකොට පින්වතුනි මේ පුජ්‍යලයා වස්තුන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ප්‍රපංච හැටියට, ඒ කියන්නේ තෘෂ්ණාවෙන් මගේ කියලා, මට අයිති කියලා, මට ඕන විදිහට මේ දේවල් පවත්වන්න පුළුවන් කියලා, මේක මගේ වසඟේ පවත්වන්නට අපි කටයුතු කරන නිසා, ඒ ප්‍රපංචයන් සහිතව කටයුතු කරන නිසා අපිට මේ දුක් දුම්නස් ඇති වෙන්නේ. ඇයි මම හිතාගෙන ඉන්න දැඩි මතයකින් මේ දේවල් මට ඕන විදිහට පාලනය කරන්න ඕන, මට ඕන විදිහට මේ කටයුතු සිද්ධ වෙන්න ඕන, මට ඕන විදිහට මේ කටයුතු සිද්ධ වෙන්නේ නැත්නම් මට මේ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා හිතාගෙන මතයක අපි බැහැගෙන කටයුතු කරනවා. ඒ මතයකට බැසීගෙනම කටයුතු කිරීම තුලම අපි අපේ ජීවිතය අයහපතට, නරකට ඇදලා දා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒත් මේ පුජ්‍යලයා ධර්මානුකූලව ප්‍රඥාවෙන්, අවබෝධයෙන් මේ කියන යථාර්ථය දකින්න හම්බෙන්නේ නැහැ. දකින්න කැමති වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසානේ දසදම සූත්‍රයේ පැහැදිලි කරන්නේ සබ්බේ මේ පියේහි මනාපේ නානා භාව විනා භාව. මේ ප්‍රියජනක වස්තුන් සියල්ලක්ම විනාශ වීමට, විනාශ ස්වභාවයට යනවා. අන්පරිද්දකටපත් වෙනවා. මේ ප්‍රියජනක වස්තුන් සියල්ලක්ම නානත්වයට, වෙනස් වීමට, විනාශ ස්වභාවයට, අන්පරිද්දකටපත් වෙනවා. මේක අබින්නම් පච්චවේ කිතබ්බා. නිතර සිහි කරන්න ඕන. හැබැයි අපි කරන්නේ නැති එකම දේ ඒකත්. තමන් කැමති මනාප වෙච්ච දේවල් නානත්වයට, එහෙම නැත්නම් වෙනස් වීමකට, විනාශ ස්වභාවයට, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා අපි කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. අපි හැම වෙලාවම කරන්නේ ශරීරය ගත්තත්, අනිකුත් දේවල් ගත්තත් ඒවා පෝෂණය කරන්නේ, ඒවා තවදුරටත් පවත්වා ගන්නට කටයුතු කරන්නේ මේ දේවල් මට කිසිදාක අහිමි වෙන්නේ නැහැ, අතහරින්න උවමනාවක් නැහැ කියන මතේ ඉඳගෙන තමයි අපි හැමෝම කතා කරන්නේ. නිසා තමයි දසදම්ම සූත්‍රයේදී අබින්නම් පච්චවේ කිතබ්බා. මේ කාරණේ නිතර අපි පැහැදිලි කරන්න ඕන. එතකොට පින්වතුනි මේ පෘථග්ජන පුජ්‍යලයාගේ නිත්‍ය ගතිය මේ පියජාතක සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒක එදිනදා ජීවිතේදී අපි හැමෝටම අත්විඳලා අත්දැකලා ඇති. අපි හැමෝම අනිත් සමාජයේ ගැටලු දිහා බලන අපිට ඒක පෙන්ලත් ඇති. මේ ගෘහපතියා තමන්ගේ මානසික වශයෙන් ඇද වැටිලා තමන්ගේ කටයුතු කරගන්න බැරුව මේ ඉන්ද්‍රියන් හරියට පවත්වා ගන්නට බැරුව, තමන්ගේ කර්මාන්තයන් කරගන්නට බැරුව කටයුතු සියල්ලක්ම අඩපණ වෙලා තමයි හිටියේ. එතකොට අපි මේ කැමැති, ප්‍රිය, සුබයි කියලා හිතාගෙන ඉන්න, සපයි කියලා හිතාගෙන මේ දේවල් වෙනස් වෙනකොට අපිත් අපේ කටයුතු හරියට කරගන්න පුළුවන් කමක් නැතුව අසනීප වෙලා කටයුතු කරගන්න බැරුව තමන්ගේ ශරීරයන් පවා වෙනස් වෙලා, ඉඳුරන් වෙනස් වෙනවා කියලා කියන්නේ ඒ නිසා ඒ දේවල් වෙනස් වෙලා සමහරක් වෙලාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් තමයි කටයුතු කරන්නේ. ඒ කියන මේ ධර්මතාවය හරියට අවබෝධ කරගන්නට නොහැකි නිසා. ඒ නිසා තමයි මේ එදිනදා පෘථග්ජන හැට ජීවත් වෙන අපි ළඟත් මේ ගැටලු වර්තමාන සමාජය තුලත් අපිට දකින්න හම්බ වෙනවා. අපි තුලත් වර්තමාන සමාජය තුලත් දකින්න හම්බ වෙනවා. එතකොට මේ ගැටලු විසඳ ගන්නට අපි නිවැරදි මාර්ගය අපි තෝරගන්නේ නැහැ. අපි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය ප්‍රඥාවෙන් දකින්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා සමහරක් වෙලාවට මේ ප්‍රශ්න කාලය විසින් විසඳයි, එහෙම නැත්නම් ඒ වෙනුවට තවත් වෙන මොකක් හෝ දෙයක් ඇති කරගනිමින් ඒ තමන්ගේ දුක, කනගාටුව, ශෝකය, වැළපීම මේ දේවල් මගහැරව ගන්න පින්වතුන් ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. එතකොට එහෙම නැත්නම්
තමන්ට ඒක දරා ගන්නට නොහැකුණොත් එහෙම යම් විදියකට ජීවිතයෙන් පවා වන්දි ගෙවා ගන්නට ඒ පිරිස උත්සාහ කරනවා. ඒ ධර්මය හරි හැටි අවබෝධ කරගත්තේ නැති නිසා. මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව ඉන්න නිසා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් කාරණා අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැති නිසා. අපි කාලය ආවිසින් හරි මේ ප්‍රශ්න විසඳයි කියලා හිතාගෙන ඉන්නකොට වෙන්නේ මොකද්ද? ඒ දුක තුනිවීමක් නෙවෙයි සිද්ධ වෙන යටපත් වීම. තුනි වුණොත් එහෙම නැති වෙලා යනවා. යටපත් වුණොත් හිතේ කොහෙව තැනක ඒක තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වීම තුළ මොකක්ද වෙන්නේ? නැවත ඒ දුක ඇතිවෙන්න යම් හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට නැවත ඒ දුක හට ගන්නවා. අනුශේ ධර්ම හැටියට. හරියට අර අලු යට ගිනි පුපුරු තිබ්බම ඒ ගින්දර දැල් වෙන්න අවශ්‍ය වාතය, දර ආදී දේවල් ඇති වෙනකොට නැවත ඒ ගින්දර පත් වෙනවා. ඒ දැවීම ඇති වෙනවා. ඒ වගේ තමයි පින්වතුනි අනුශේ ධර්ම හැට අපේ හිත තුළ මේ තැම්පත් වෙලා තියෙන දේවලුත් දුක වගේ ක්ලේශ ධර්මයන් වලට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් ටික නැවත ආය ලැබෙනකොට ආය නැවත ඒ දේවල් ඒ ක්ලේශයන් දලු දාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට මේ දුක කියන ක්ලේශයත් යටපත් වෙලා තිබ්බම ඒකට අවශ්‍ය කරන ප්‍රත්‍ය ටික හේතු ටික නැවත යෙදෙනකොට නැවත හට ගන්න පටන් ගන්නවා. නැවත ඇති වෙන්න දුක ඇති වෙන්න පටන් ගන්නවා. මේ අවබෝධ කරගත යුතු කාරණේ තමයි එතකොට මේ ප්‍රියභාවයෙන් මිදීම කියන කාරණය. වස්තුන් වලින් මිදින එක නෙවෙයි මෙතන තිබෙන විසඳුම. මේ වස්තුන් පරිභෝගය කිරීම මෙතන ගැටලුවක් නෙවෙයි. ඒ දේවල් ප්‍රියභාවයෙන් යුක්තව අල්ලා ගැනීම තමයි මෙතන තියෙන ගැටලුව. මගේ මට අයිති කියලා අපි හැම වෙලාවෙම හිතාගෙන කටයුතු කිරීම තමයි මෙතන මේදී අපි දකින්නේ. මේ පරිහරණය කරන හැම දෙයක්ම අපේ අයි මගේ කියලා හිතාගෙන මේ ශරීරයේ සිට අපි රැස් කරගෙන අවට තියෙන මේ හැම දෙයක්ම ශරීරයේ ඉඳලා මේ හැම දෙයක්ම මේ ආස කරන හැම දෙයක්ම තම අපි දේශනාව තුළ සඳහන් කරන්නේ වස්තුකාමයේ කියලා. මේ වස්තුකාමයේ තුලින් තමයි ක්ලේශකාමයේ ඇති වෙන්නේ. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන් වලට මේ ඇහැට රූප ගත්තොත්, කනට ශබ්ද ගත්තොත්, නාසයට ගන්ධ සුවඳ, දිවට රසය, ශරීරයට ස්පර්ශය, මනසට අරමුණු කියන මේ දේවල් මේ දේවල් තුල ප්‍රියයි, සැපයි, මේ දේවල් පවත්වන්න පුළුවන් කියලා ඒ දේවල් තරම් වෙනස් දෙයක් මේ ලෝකේ තුල නැහැ කියලා සැප හැටියට ගන්නව නම් ඒවා තමයි වස්තුකාමයට ගන්න. ඒ කියන්නේ මේ යන තමන්ගේ යාන වාහන, ගේ දොර මේ දේවල් ඇහැට ප්‍රිය දේවල් හැටියට දකින්න නම් ඒ දේවල් ඒ ඇහෙන ශබ්ද කනට මිහිරි දේවල්, සැප ඇති දේවල්, කාමයේ ඇති වෙන දේවල් හැටියට කියලා දකින්න නම් අන්න ඒක තමයි වස්තුකාමය. ඒ වස්තුකාමයේ තුලින් තමයි මේ දේවල් එහෙම සැපයක් හැටියට හිතලා ගන්න දේවල් තුලින් තමයි ක්ලේශකාමයේ ඇති වෙන්නේ. ක්ලේශකාමයේ ඇති වෙන පින්වතුනි හිතේ. ඒකට ද්‍රව්‍ය නැහැ, සංකල්ප විතරයි තියෙන්නේ, සිතුවිලි විතරයි තියෙන්නේ. ඒතුම හිතේ ද්‍රව්‍ය නැහැ, සංකල්ප විතරයි අපිට තියෙන්නේ. ඒතර සංකප්පකාම පුරිසස්සකාම කියලා දේශනා කරේ ඒ නිසා. සංකල්පකාමයේ තමයි මේ මිනිසුන් සංකල්පයේ තමයි මිනිසුන්ගේ කාමයේ හැටම හිතේ ඇති වෙන්නේ. ඒ ඇති වුණාට පස්සේ තමයි සංකල්පයන් තුලින් තමයි මිනිස්සු මේ දේවල් ප්‍රිය හැඩයට අරගෙන කටයුතු සමාජය තුල සිද්ධ කරන්නට පටන් ගන්න. ඒතර වස්තුකාමය නිසා තමයි අපේ හිතේ මේ ක්ලේශකාමය ඇති වෙන්නේ. ක්ලේශකාමය මේ ඇති වෙන්නේ මේ වස්තුන් තුලට සිදුවන වෙනස් වීම. එහෙම නැත්නම් මේ වස්තුන් තුලින් ඇති වෙන අනිත්‍ය ස්වභාවය හරියට නිවැරදිව අවබෝධ කරගන්නට, වටහා ගන්නට පුළුවන් කමක් නැහැ. මුලාවෙන් මේ දේවල් සුබයි සැපයි කියලා අපි පිළිගැනීම තුළ තමයි මේ ක්ලේශකාමය ඇති වෙන්නේ පින්වතුනි. විපරීත වෙලා තමයි අපි ඉන්නේ ඒ දේවල් ඒ විදිහට පිළිගත්තාම. ඒ නිසා තමයි මේ විපරීත වෙලා පිළිගන්න ඉන්න නිසා තමයි බුද්ධ කාලයේදී පටාචාරාවට තමන්ගේ සියලු දෙනා මහි වෙනකොට ඒ දේවල් දරා ගන්න පුළුවන් කමක් ලැබුණ නැත්තේ. උමුතුයෙන් යුක්තව පටාචාරාව කටයුතු කරේ. අපි දන්න හැමෝම පටාචාරය කතා වස්තුවේදී පටාචාර උමුතුයෙන් කටයුතු කරපුවා. හැබැයි බන්දුල මල්ලිකාව තමන්ගේ ස්වාම පුරුෂයා දරුවෝ 30 දෙනාත් එක මොහොතක එක දිනයකදී අහිමි වෙනවා. හැබැයි ඇයගේ කටයුතු සියල්ලක්ම කිසිදු හැඬීමකින්, වැළපීමකින්, දුකටපත් වීමකින් තොරව සිද්ධ කරගෙන යනවා. එකම සිදුවීමක තුල බලපුවාම බන්දුල මල්ලිකාව සහ මේ පටාචාරාව උමුතුයෙන් කටයුතු කරන බන්දු මල්ලිකාව ප්‍රඥාවෙන් කටයුතු කරා. ඒ මොකද අර ප්‍රිය වස්තුන් පරිභෝග කරා. හැබැයි ඒ දේවල් ප්‍රිය වස්තුන් හැටියට බන්දුල මල්ලිකාව තමන්ගේ හිතෙන් අල්ලගෙන හිටියේ නැහැ. ඒ දේවල් තමන්ට කොයියම් මොහතක හෝ
නැති වෙනවා අහිමි වෙනවා කියන සංකල්පය ඇයගේ හිත තුළ තිබුණා. එතකොට පින්වතුනි අපිත් මානසිකව උමුතුවෙන් යුක්තව කටයුතු මේ පිළි ලෝකයේ තුල කටයුතු කරන පිරිස් අපි දැකලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම උමුතුවෙන් කටයුතු කරන පිරිස් ගැන නෙවෙයි මෙතනදී කතා කරන්නේ. අපි මේ එදිනදා පෘථග්ජන ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන මිනිසාගේ ස්වභාවය තමයි කතා කරන්නේ. ඒ පුජ්‍යලයෝ මේ වස්තුන් ප්‍රිය දේවල් හැටියට තමන්ට මේ දේවල් පවත්වන්න පුළුවන්, මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියන සංකල්පයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒ අයට මේ අනිත්‍ය ස්වභාවයෙන් හේතු ප්‍රත්‍යයන් ඇති වෙලා තිබෙන මේ වස්තුන් අනිත්‍ය ස්වභාවය වෙනස් ස්වභාවයට පත් වෙනවා කියන කාරණේ අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම තුළින් අවබෝධ කරගන්නට උත්සාහ කරේ. එතකොට තමයි අර එහෙම ඒ දේවල් ඒ විදිහට පත් නොවෙනකොට අපිට අර විපල්යාසයන් ඇති වෙන්නේ නැහැ. එතකොට අසුබ දේ අසුබ හැටියටත් මේ දුක දේ දුක හැටියටත් මේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත් අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ දේවල් අනිත් පැත්තට මේ අසුබේ සුබ හැටියට දුක සැප හැටියට මේ ආදි වශයෙන් මේ දේවල් අනිත් පැත්තට දකින්න උත්සාහ කරන්නේ පෘථග්ජන ස්වභාවයෙන් අර අවිද්‍යාවෙන් වෙලිලා අන්ධකාරයේ වෙලිලා අවිද්‍යාව නැති අන්ධකාරයේ තුල කටයුතු කරනකොට තමයි ඒ විදිහට කටයුතු කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි කිව්වේ පෘථග්ජන නම් උම්මත්තකයි කියලා. පෘථග්ජන නම් උම්මත්තකයි කියලා. නොඑක් ආකාරයේ උමතුවන්ගෙන් පෙරලිලා ඉන්නවා කියලා. විතර මේ කියන විපරීත ස්වභාවයෙන් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ කාම වස්තුන්ගේ ස්වභාවය, මේ අනිත්‍යතාවය, වෙනස් වීම, මේ යථාර්ථය මේ දේශනාවන් තුලින් සහ මේ ක්‍රියාවන් තුලින් පාඩමක් හැටියට ලෝකයාට දේශනා කරේ. එතකොට මේ වස්තුන්, මේ කාම වස්තුන් මේ මටවත් බණ අහන ඔබටවත් අයිති දේවල් නෙවෙයි. ඒවා අපිට ඕන විදිහට පවතින්නෙත් නැහැ. අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට මේවා අපේ සීමාව තුළ අපිට ඕන විදිහට කටයුතු කරගන්න බැරි වීම තුළ තමයි අපිට දුකක් ඇති වෙන්නේ. සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් ඇතිවෙච්ච මේ වස්තුන් ඒ ධාතුන්ගේ නානත්වයෙන් වෙනස් වීම තුළ වෙනස් වීමේ ස්වභාවයකටපත් වෙනවා. මේ වෙනස් වීමේ ස්වභාවය කියන යථාර්ථය අපි අවබෝධ කරගන්නට කටයුතු කරන්න ඕන. ඒ නිසා තමයි ඒ වස්තුන් ඒ ධාතුන් අනුව පවතිනකොට ධාතුන්ගේ නානත්වයෙන් වෙනස් වීම තුළ වෙනස් වීමට භාජනය වෙනවා. මේ කියන ධර්මතාවය අපිට තේරුම් ගන්න බැරි නිසා තමයි අපි සමාජය තුළ අවුල් ගැටලු මේ වැළපීම් අපේ එදිනදා කටයුතු සිද්ධ කරගන්න බැරුව මානසික වශයෙන් ඇදවැටීම්, ලෙඩ රෝග වලට භාජනය වීම මේ වගේ දේවල් අපි විහිං සමහරක් වෙලාවට නොඑක ආකාරයක කරදර පටලව ගන්න. මෙන්න මේ කියන යථාර්ථය අවබෝධ කරගන්න බැරි නිසා. ඒ නිසා අපේ විදිහට පවත්වන්න බැරි නිසා. උදාහරණයක් හැට ගත්තොත් එහෙම පින්වතුනි මල් ගහක් ගත්තොත් එහෙම ඒ මල් ගහ බෙහෙත් පොහොර ටික දාලා වතුර ටික දාලා ආලෝකය ඇතුණාම මල් ගහට ඕන විදිහට තමයි මල් හැදෙන්නේ. අපට ඕන විදිහට මල් ගහෙන් මල් හදා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඕන නම් මල් ගහෙන් මල් 5ක් හදා ගන්න ඕනේ කියලා ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අඹ ගත්තත් පොල් ගත්තත් ඒවා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන හැදෙන්න ඕන කරන දේවල් ටික එකතු වුණාට පස්සේ ධාතුන් ටික එකතු වුණාට පස්සේ ප්‍රත්‍ය ටික එකතු වුණාට පස්සේ ඒ ගහ ඒ විදිහට හැදෙනවා. එතකොට පින්වතුනි දැන් අපිට ඕන විදිහට මේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් අපිට ඕන විදිහට ඒ ගස්වල තියෙන ගෙඩි ටික මල් ටික අපිට හදා ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි අපිට ඕන විදිහට මේ දේවල් අපිට අවශ්‍ය කරන වතුර බෙහෙත් පොහොර ටික විතර අපි දාන්නේ. ඒ ප්‍රත්‍ය ටික ලැබෙන විදිහට තමයි ඒකේ ඵලදාව අපිට ඇති වෙන්නේ. එතකොට පින්වතුනි මේ ආකාරයෙන් මේ අපි හදනවා නම් අපිට ඕන විදිහට හැදෙන්න ඕන. අපි හදන්නේ අපි හිතාගෙන ඉන්නවා මේක අපි හදනවායි කියලා. අපි හිතාගෙන ඉන්නවා අපි හදනවායි කියලා. න්‍යාම ධර්ම ආදී වශයෙන් න්‍යාම ධර්ම හැටියට දේශනා තුළ දේශනා කරන්නේ ඒ නිසා. නිසා පොල් ගහක් ගත්තොත් එහෙම පොල් ගහේ ගෙඩි ටික ඔක්කොම එක විදිහට හැදෙන්නෙත් නැහැ. ඒවා එක හා සමාන වෙන්නෙත් නැහැ. ඒ දේවල් වලට අවශ්‍ය ඒ ඵලයන්ට ලැබෙන්න ඕන ශක්තියින් ටික ලැබෙන විදිහත් එක්ක තමයි ඒ වගේ ප්‍රතිඵලය ඇති වෙන්නේ. එතකොට පින්වතුනි මේ පුජ්‍යල ස්වභාවය තමයි මේ හේතුඵල ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ කියන එක අවබෝධ කර නොගැනීම. පෘථග්ජන පුජ්‍යලයා මේ තුල තිබෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් තමයි හේතුඵල સિદ્ધාන්තයක් තමයි මෙතන දකින්න හම්බෙන්නේ. ඒ නිසා මේ හේතුඵල ක්‍රියාවලිය හරියට අවබෝධ කරගන්න නොගන්න නිසා තමයි අපිට
ගොඩාක් වෙලාවට ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට පින්වතුනි අර ගෘහපතියට දරුවා නිසා දුකක් ඇති වුණේ දරුවා ප්‍රියභාවයෙන් අල්ලගෙන ඉන්න නිසා. මගේ දරුවා කියලා. මේ ලෝකේ දැන් ගෘහපතියාට දරුවා කියන සංකල්පය තුළ ඉඳලා දුකක් ඇති වෙනවා නම් මේ ලෝකේන සියලුම දරුවෝ නැති වෙනකොට ওই විදිහටම දුකක් ඇති වෙන්න ඕන. දැන් අපට උනත් මේ ලෝකේ දරුවෝ කියන අනිත් සියලු දරුවෝ නැතිනොට දුකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපේ කියන මගේ කියන සංකල්පය යටතේ මට දෙයක් අහිමි වෙනකොට නැති වෙනකොට මට දුකක් ඇති වෙනවා. මම මොකක් හෝ තැනකදී කටයුතු සිද්ධ කරද්දී ප්‍රමුඛතාවය දෙන්නේ මගේ කියන සංකල්පය මත පදනම් කරගෙන. ඒ මගේ කියන සංකල්පය මත පදනම් කරගෙන කටයුතු කරන්නෙම මෙන්න මේ කියන ප්‍රියභාවයෙන් අල්ලගෙන නිසා. ඒතොර මේ දේවල් ඒ විදිහට පවත්වන්න බැරි වෙනකොට තමයි යන්නට කියන කටයුතු සිද්ධ කරගන්න බැරුව දුක් ස්වභාවයටපත් වෙලා ශෝකයේ වැළපීම ආදී දේවල් ඇති වෙන්නේ. උපාදානයෙන් අල්ලාගෙන ඉන්න නිසා තමයි අර ප්‍රිය වූ නිසා තමයි මේ දේවල් ඒ දුක අපිට හටගත්තේ. ඒතර බ්‍රහ්මණයත් අර මම මුලින් පැහැදිලි කරපු විදිහට මගේ දරුවා කියන විශේෂයක් එකතු කරගෙන දරුවට කැමැත්තෙන් ප්‍රිය වෙලා බැඳිලා හිටපු නිසා තමයි ඒ බ්‍රහ්මණයටත් දුකක් ඇති වුනේ. මේ බන්ධනය තමයි දුක ඇතිවීමට වැළපීමට හේතු කාරණා වුනේ. දුක් දුම්නස් ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ අන්නේ කාරණේ. එතකොට පින්වතුනි මේ ප්‍රිය කියන සංකල්පයේ මත පිහිටලා කටයුතු සිද්ධ කරොත් එහෙම ඒ තුල සිදු වෙලා කටයුතු කරන්න පටන් ගත්තොත් එහෙම අපට දුකක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රිය කියන සංකල්පය දුරු කරන්න පුළුවන් නම් තමන්ගේ දෘෂ්ටිය, දිට්ඨිය පිරිසුදු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. දෘෂ්ටිය පිරිසුදු කරගත්තා කියලා කියන්නේ ඒ පුජ්‍යලයාට සම්මා දිට්ඨි ස්වභාවයටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. බ්‍රහ්මණයා මිත්‍යා දෘෂ්ටියෙන් හිටපු නිසා තමයි අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණ නැත්තේ. එතකොට අපිත් මේ යථාර්ථයේ හරියට අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඇත්ත ඇති විදිහට යථාභූත ඥාන දර්ශනයෙන් අපට ඒ කාරණා දිහා බලන්න පුළුවන් නම් අපටත් ඔය කියන දෘෂ්ටි එහෙම නැත්නම් ඒ දුක අවබෝධ කරගන්න පුළුවන්. මේ බන්ධනය හරියට නිකන් ඇහැට රූප වගේ. අර සූත්‍ර දේශනාවක සඳහන් වන පරිදි මේ කළුගොනා සුදුගොනාට බැඳිලා ඉන්නා වගේ සුදුගොනා කළුගොනාට බැඳිලා ඉන්නා වගේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කළුගොනා සුදුගොනාට බැඳිලත් නැහැ සුදුගොනා කළුගොනාට බැඳිලත් නැහැ. මේ දෙන්නේ සුදුගොනා සහ කළුගොනා කියන දෙන්න දෙන්නේ. හැබැයි මේ දෙදෙනා රැහැනකින් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මේ හැ සහ රූප කියන්නේ දෙකක්. අපි කෙනෙකුට කියන්න පුළුවන් මේක ඇහැ රූපයි එකක් හැටියට. දෙකක්. හැබැයි මේ දේවල් අර කැමැත්ත ප්‍රියභාවය කියන හේතුව නිසා බැඳිලා ඉන්නවා. එතකොට පින්වතුනි මේ අනිත් ඉන්ද්‍රියන්ටත් ඒ වගේම තමයි. නමුත් අපි දෙයක් සිහිපත් කරොත් මනසට ඒ රූපය අපේ මනසට ඉක්මනින්ම නැගිනවා. රූපයක් ඇහැට දැක ගමන් අපේ මනසට එනවා. ඒ කියන්නේ මේ දේවල් බැඳිලා පවතිනවා කැමැත්ත කියන සංකල්පයේ මත ඉඳගෙන. මේ චන්දරාගය කියන හැමැත්තෙන් බැඳිලා තමයි මේ දේවල් පවතින්නේ. එතකොට අපි කාටත් අයිති නැති දේවල් අයිති දේවල් හැටියට අපි කතා කරනකොට ශරීරයවත් මට අයිති නැහැ කියලා අපි හිතාගෙන කටයුතු කරන්න පුළුවන් නම් අනිත් දේවල් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මගේ ශරීරය මට අයිති කියලා හිතලා කටයුතු කරනවා නම් එතනින් එහාට අපිට මේ ධර්මය අවබෝධ කරගන්න අපි දැඩි වෙහෙසක් ගත යුතු වෙනවා. මගේ ශරීරය මටවත් අයිති නැත්තම් අනිත් එතනින් එහා තියෙන දේවල් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ ඇත්තටම. එතකොට මේ ප්‍රියභාවයෙන් අපි මේ දේවල් අල්ලගෙන නැහැ කියන කාරණේ තමයි අපිට අවබෝධ කරගන්න. පෘථග්ජන පුජ්‍යලයා මේ කියන යථාර්ථය පිළිගන්න කැමති වෙන්නේ නැහැ. සම්මුතිය හැටියට මේ දේවල් අපි පරිභෝජනය කරාට පරමාර්ථයක් හැටියට මේ කිසි දෙයක් පවතින්නේ නැහැ. සම්මුතිය හැටියට දරුවා අම්මා තාත්තා මේ වස්තුන් ඥාන වාහන ගේ දොර මේ දේවල් අපි පාවිච්චි කරන හැබැයි පරමාර්ථ හැටියට ගත්තාම මේ තුල තිබෙන්නේ ධාතුන්ගේ එහෙම නැත්නම් හේතු ප්‍රතික්‍රියාවලියක් පමණයි තියෙන්නේ. ඒ අවශ්‍ය කරන ප්‍රත්‍ය ටික එකතු වුණා මේ කාරණා හැදිලා තියෙනවා. ප්‍රත්‍යයන්ගේ වෙනස් වීම ධාතුන්ගේ නානත්වයේ හේතු කොටගෙන
ඒ දේවල් වෙනස් වීමේ ස්වභාවයට යත් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවයටපත් වෙන දේවල් තමයි අපි ප්‍රිය දේවල් හැටියට ප්‍රිය වස්තුන් හැටියට අල්ලගෙන අපි කටයුතු කරන්නේ. එතකොට පින්වතුනි මැටි කලයක් ගත්තොත් එහෙම මැටි කලේ කොයි වෙලාව හෝ විනාශ ස්වභාවයටපත් වෙන්න පුළුවන්, මිදීමේ ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ඒක කොයි වෙලාව හෝ කැඩලා යන්න පුළුවන්. හැබැයි ප්‍රියභාවයෙන් අපි ඒක අල්ලගෙන ඉන්නවා. මේ මැටි කලේ මගේ කියලා මං අල්ලගෙන ඉන්නවා. ඒ මැටි කලේ හදන්න ගත්ත මූලද්‍රව්‍ය හැට ගත්තොත් මැටි ගත්තොත් ඒ දේවලුත් කැඩෙනවා. ඒවා ශක්තිමත් දේවල් නෙවෙයි. ඒ නිසා මේ අංශුවෙන් අංශුවට කුඩා දේවල් වලට මේක බැලුවොත් එහෙම ඒ සෑම දෙයක්ම සිද්දෙන බින්දෙන ස්වභාවයෙන් යුක්ත එහෙම නැත්නම් විනාශ ස්වභාවයට යන ස්වභාවයක් තමයි තිබෙන්නේ. එතකොට මේ දේවල් තුළ එළියට පේන දේට වඩා ඇතුලෙන් මේ දේවල් හැදෙන්නේ කොහොමද කියන කාරණේ දිහා අපිට නුවණසින් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට මේ දේවල් තුලින් මිදෙන්න එහෙම නැත්නම් ඒවා ප්‍රියභාවයෙන් අල්ලා ගන්න උපාදානයක නොකර ගන්නට තණ්හාවෙන් බැඳෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. මම කියලා කෙනෙක්වත් පවතින්නේ නැත්නම් එතනින් එහාට අපිට අනිත් දේවල් ගැන මේ ධර්මයේ තුලදී අවබෝධ කරගන්නට අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලවකවානුව මේ කාරණය අවබෝධ කරගන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න මේ යථාර්ථයේ යථාභූත ඥාන දර්ශන අපිට පහළ කරගන්න පුළුවන් නම් අපට සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට පින්වතුනි මේ කාරණය දැනගෙන දැකලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි යන්නට කියපු ප්‍රඥාවෙන් නුවණින් කටයුතු සිද්ධ කරනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. ප්‍රඥාව තමයි හේතු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ප්‍රඥාව තමයි මේ දුක කියන කාරණය, දුක කියන සංකල්පය අවබෝධ කරගන්නට හේතු වෙන්නේ. එතකොට පින්වතුනි මේ ප්‍රිය කියලා අපි කැමති වෙලා ඉන්න දේවල් තුලින් තමයි දුක කියන දේ ඇති වෙන්නේ අපිට. එතකොට මේ දේවල් අල්ලගෙන ඉන්න නිසා ඒක තමයි හේතුව, සමුදේ බවට පත් වෙන්නේ. හේතුව බවට පත් වෙන්නේ. මේ ප්‍රිය දේවල් අපි අල්ලගෙන ඉන්න නිසා. එතකොට ඒ තුල තිබෙන යථාර්ථය මේ ප්‍රිය දෙයක් නෙවෙයි, මේක මේ තුල වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා, අනිත්‍ය ස්වභාවයක් තියෙනවායි කියලා අපිට දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි Nirodha. ඒ මාර්ගය වඩා ගන්න පුළුවන් නම් ඒ මාර්ගය තුල අපිට කටයුතු සිද්ධ කරන්න පුළුවන් නම් ඒ මාර්ගය තුල අපිට අපේ කටයුතු ටික පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්න ඒක තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. ඒක තමයි අර දුක, සමුදය, නිරෝධයේ මාර්ගය හැට චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ වස්තුන්ට ප්‍රිය හැටියට අල්ලගෙන ඒවා දැඩි ලෙස අල්ලාගෙන කටයුතු කිරීම තුළ තමයි දුකට හේතු වෙන්නේ. හැබැයි ඒකේ මේ දේවල් වෙනස් වෙනවා, නැති වෙනවා, විනාශ ස්වභාවයට යනවා, පත් වෙනවා කියලා හිතලා ඒ තුලින් වෙනස් වෙන්න පුළුවන් නම් ඒ මාර්ගයේම ගමන් කරන්න පුළුවන් නම් අපට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ පිය ජාතක සූත්‍රයේදී අර බ්‍රාහ්මණ ගෘහපතිතුමා තමන්ගේ පුතාව අහිමුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් ප්‍රිය හැටියට අල්ලාගෙන තමන්ගේ දරුවා ප්‍රියභාවයෙන් අල්ලගෙන හිටියම ඒ දේ වෙනස් වුණාම නැති වුණාම තමන්ට හඬන්න වැළපෙන්න ශෝක වෙන්න තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න බැරි ස්වභාවයක්පත් වෙනවා. ඒ නිසා අපි වුණත් අපිට එදිනදා සමාජ කටයුතු සිද්ධ කරගන්නකොට අපි වුණත් මේ සෑම දෙයක්ම ප්‍රියභාවයෙන් මිදිලා ඒ දේවල් සමග ගනුදෙනු කරන්න අපි කටයුතු සිද්ධ කරගන්න පුළුවන් නම් අපි හැමෝටම අපේ ජීවිතයේ යථාර්ථය එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා මේ වෙලාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන පිරිසක් හැටියට මේ කටයුතු නිතර ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් හැටියට අපිත් හැම වෙලාවෙම මේ දුකේ ස්වභාවය අවබෝධ කරගනිමින් සම්මා දිට්ඨියෙන් යුක්තව කටයුතු කරන්නට අප සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගන්නට. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනා පින්කම මේ වෙලාවේදී නිමා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ බාර අරන් කටයුතු කරන්නේ හේමාල් දෙවිනුවර මහත්මයාත්, ඒ වගේම කාංචනා දෙවිනුවර නෝනා මහත්මියත්, තිහාරා දෙවිනුවර, ඒ වගේම තිහාන් දෙවිනුවර දෙදුවත් පුතත් ඒ සියලු දෙනාම. ඒ නිසා මේ වෙලාවේදී මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ බාර අරගෙන ධර්ම දේශනා පැවැත්වීමෙන් ලබාගත් සියලු පින් අපි ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඉෂ්ඨකාමී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා එම දෙවියන්ගේ
දේව ආශිර්වාදයේ දේව රැකවරණය මේ දෙවිනුවර පවුලේ සියලු දෙනාටමත් ලැබිලා, ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වතුන් සියලු දෙනාටමත් ලැබිලා, දෙවියෝ පතන්නා බෝධින් උතුම් මහා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගෙන සා පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම ඒ හේමල් දෙවිනුවර මහත්මයාත් කාංචනා දෙවිනුවර මහත්මිය ඇතුළේ පවුල්වල දෙවිනුවර පරම්පරාවේ නමින් මිය පරලොව ගිය සිළුම ඥාතීන්ටත්, ඒ වගේම මේ වර්තමාන ලෝකේ කොයිඩ් වසංගතයේ තත්ත්වය හේතු කොටගෙන මිය ගිය සියලු දෙනාටමත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරමින් සම්බන්ධ සියලු දෙනාගේ නමින් පවුල්වල මිය පරලොව සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ මිය ගිය සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙලා දුකකනම් අත මිදේවා, සැපතකනම් සැපතවත් වඩා වර්ධනය කරන පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම මේ 2020 වර්ෂයේ අන්තිම අවසාන ධර්මදේශනා පින්කම තමයි මේ වෙලාවේදී පවත්වන්නට යෙදුනේ. මේ වර්ෂයේ පුරාම විහාරස්ථානයේ ධර්මදේශනා පින්කම් වල දායකත්වයේ බාරගෙන කටයුතු කළ පින්වතුන්ටත්, ඒ වගේම මේ වසංගත තත්වයේ තිබුණ පින්වතුන් විහාරස්ථානට යමින් දම්පැන් පූජා කරමින් හාමුදුරන් වහන්සේලාගේ දුක සපසවා බලමින් කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ සියලු දෙනාටමත්, ඒ වගේම විශේෂ වශයෙන්ම මේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සහ කේතුමති බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ පිදිවිල්ලේ පීතිස්ස නායක හාමුදුරන් වහන්සේටත්, ඒ වගේම කටයුතු සවා බලමින් කටයුතු කරන ගල්පොත්තේ පේමානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථාන දෙහි වැඩ වාසය කරන සිළු මහා සංඝරත්නයටත් දිව්‍යංගයේ දේව ආශිර්වාද දේව රැකවරණ ලැබිලා, ඒ හාමුදුරන් වහන්සේලාටත්, ඒ දායකත්වයේ දරපු පින්වතුන්ටත්, විහාරස්ථානයේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වූ පවුල්වල සිළු දෙනාටමත් ඒ ආශිර්වාද තුලින් කිසිදු ආකාරයක ලෙඩ දුකක් කරදරයක් නැතුව නිදුකින් රෝගීමත්ව චිරජීවන යුක්තව ජීවිතය ගත කිරීමට ආයුර ආරෝග්‍ය සම්පන්නිය භාග්‍ය සම්පත්තිය දුක්ඛම් කටළු දුරු වේවා. නාග්‍රහයන් ආදී අපල පද්ද රත යන සියල්ලක් මුදුරින් මුදුහුරී භූත කරගෙන තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු හොඳින් සිද්ධ කරගනිමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගනිමින්, තව නොබෝ දිනකින් උදාවන්නා 2021 වර්ෂයේ සියලු දෙනාටම තමන්ගේ අරමුණු බලාපොරොත්තු විභාග කටයුතු ආදී සියල්ලක්ම සරල ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතය හොඳින් ගත කරගනිමින් මේ ධර්මයේ වහා අවබෝධ කරගෙන උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු දෙනාටම මේ ධර්මය, ඒ වගේ මේ පින්කමේ ආශිර්වාදයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.